අයිබෝවන් සුබෝදෑසනක් අයිබෝවන් දුලාශි අයි බොහෝ වේවා සුබෝදෑසනක් බ්‍රහස්පතින්දා නුගසවනේ තවත් එක් දවසක අපි ඔබ මුණ ගැහෙනවා. මේ දවස්වල දෙමව්පියන්ට නම් ටිකක් කාර්යබහුල දවස් කීපයක්. මොකද දරුවන් පාසල් යන්න පටන් ගන්න තියෙනවා. ශ්‍රේණි කිහිපයක අධ්‍යාපන කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ටිකක් උදේ පාන්දරේ නැගිටලා දරුවන්ගේ වැඩ කටයුතු ටික කරලා ඉවර වෙලා ටිකක් ගිමන් නරින වෙලාවේ ඔබ රූපවාහිනිය ඉස්සරහට ඇවිල්ලා අපිව නරඹනවා වෙන්න පුළුවන්. මේ දවස්වල ඔබ දරුවන් ගැන වැඩිපුරම හිතනවනේ. කලින් අපි උදේම නැගිටලා දරුවන් වෙනුවෙන් කෑම ටික හදලා දරුවෝ ලෑස්ති කරලා පාසලට යවුවට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් අපිට දැන් ඉටු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කලින් නම් ඉක්මනට කෑම ටික හදලා දරුවෝ ලෑස්ති කරලා ඉස්කෝලේ යවුවට දැන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යෙන් දරුවට මුඛ ආවරණය දුන්නද කියලා බලන්න. එතකොට දරුවාටම වෙන් වෙච්ච වතුර බෝතලයක් අනිවාර්යෙන් මතක් කරලා යවන්න. ඒත් එක්කම පුංචි දරුවට මතක් කරන්න පාසලට ගිහිල්ලා ඔබ ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. මේ වගකීම් ටික පොඩ්ඩක් බාධා කරන්නද? දැන් ඇයි මේ ඔක්කොම දරුවට විතරක්? ඔව් දරුවට විතරක් කිව්වේ සෙමියටත් ඒ විදිහටම තියෙනවා. දැන් අපි පෞගිය සතිය දුලාශී මේ බ්‍රහස්පතින්දා නුගසෙවණේම මතක් කරා දරුවන් පාසලට යවද්දි කොහොමද ඔවුන්ගේ ආරක්ෂාව ගැන දෙමව්පියන් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. දැන් ඒ විදිහට දෙමව්පියන්ගේ වගකීම ඉටු කරලා දරුවා නිවසෙන් බැහැර කරාට පස්සේ එතනින් පස්සේ වගකීම බාර ගන්න ඉන්නවා පාසලේ ගුරුවරුන්. ඒ විතරක් නෙමෙයි ආරක්ෂකාංශය සෞඛ්‍යාංශය මේ සියලු දෙනාම බොහොම වගකීමෙන් සූදානම් වෙලා ඉන්න ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරන්න. ඉතින් ඒ වගේ මොහොතක අපි අදත් බ්‍රහස්පතින්දා නුගසෙවණින් මේ විදිහට ඔබ මුණ ගැහෙනවා. ඔව් අපි සූදානම් වෙනවා බ්‍රහස්පතින්දා නුගසෙවණින් සුපුරුදු විදිහටම අදත් ඔබේ ජීවිතයට වටිනාකමක් එක්කාසු කරන්න. අර ජයනි ආරම්භයේදී කිව්වා වගේ දැන් මේ වෙලාව වෙද්දී අපි දන්නවා ඔබ අපි දිහා බලාගෙන ඉන්නේ දරුවන් පාසලට ගිහිල්ලා එහෙමත් නැත්නම් දරුවන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වල නියැලෙනව ඇති. ඒ වගේම ඔබේ ආදරණීය සැමියාත් රාජකාරියට ගිහිල්ලා ඇති. ඔන්න මේ ඉතිරි වෙලා තියෙන වටිනා කාල වේලාව තුල හරවත් යමක් ඔබ වෙනුවෙන් කතා කරන්නට තමයි අපි සූදානම් වෙන්නේ. හැමදාම කියනවා වගේ පුංචි මදුරුවෙකුට ඔබේ ජීවිතයේ තීරණාත්මක සාධකය වෙන්න දෙන්න බැහැනේ. ඒ නිසා අපි සූදානම් වෙනවා ඩෙන්ගු ගැන කතා කරන්න. ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කරා අද බ්‍රහස්පතින්දා නුගසෙවණට ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ මහත්මයාට ඒත් එක්කම අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙනවා ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ කීට වෛද්‍යඥ දිනුෂා පෙරේරා මහත්මිය. දෙදෙනාටම ආයු බොහෝ වේවා. වෛද්‍යතුමනි මේ වෙන අවුරුදු වල මේ කාල සීමාව කියන්නේ අපිට ඩෙන්ගු රෝගීන් ගැන ඒ වගේම ඩෙන්ගු මරණ ගැන වැඩි වශයෙන් වාර්තා වෙන කාල සීමාවක්. හැබැයි මේ අවුරුද්දේ එහෙම වාර්තා වීමක් වෙන්නේ නැහැ. ඩෙන්ගු අඩු වෙලාද නැත්නම් ඇයි ඒ? හොදුලක්ෂේ 2020 අවුරුද්ද අපිට හරි සුවිශේෂී අවුරුද්දක්. මොකද අපි කොරෝනා වලට මුහුණ දුන්නා. එතකොට කට්ටිය හැමෝම බලාපොරොත්තු වෙ හිටියා කොරෝනා ඉවර වෙනකොට කොරෝනා යම් තත්යකට පහව යනකොට ඩෙන්ගු වලට මොකද වෙන්නේ? ඒ බය අපිටත් ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ සේවයේ නියුතු පිරිස විදිහට දැනුණා. නමුත් අපිට අපි ගත්ත ක්‍රියාමාර්ග මේ කොරෝනා කාල සීමාව තුළ අපේ මහජනතාව අපිට දක්වපු සහයෝගය මේ හැමදේම ඒකාබද්ධව ගත්තම මේ අවුරුද්දේ මැයි ජූනි මාස දෙක සැලකුවාම වර්ෂ 5කට පස්සේ අඩුම ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මේ වර්ෂයේ. මොකද අපි පසුපසට ගියොත් එහෙම 2015 වර්ෂයේ තමයි මේ වගේ අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ. 2016 කෙමෙන් වැඩි වෙන්න පටන් ගත්තා. 2017 වර්ෂයේදී අපිට බරපතල ලෙස ඩෙන්ගු රෝගීන් ඉහළ යාමක් සිද්ධ වුණා. 2018 වර්ෂයේදී යම්කිසි අඩුවීමක් වුණා. 2019 වර්ෂයේදී නැවතත් රෝගීන් වැඩි වෙන්න පටන් ගත්තා. නමුත් මේ වර්ෂයේදී අපිට තාමත් පැහැදිලිව තොරතුරු සංඛ්‍යා ලේඛන දත්ත පෙන්눔 කරලා තියෙනවා. අපේ මැයි ජූනි මාසවල ඩෙන්ගු රෝගීන් වාර්තා වීම පෙර වසර හා සැසඳීමේදී ඉතාමත් අඩු මට්ටමකින් යන්නේ. මේක සැලකිය යුතු ප්‍රගතියක්. ඉතින් වැදගත් වෙන්නේ මේ ලබාගත් ප්‍රගතිය අපි ඉදිරියට පවත්වාගෙන යෑම. ඒ කියන්නේ අපි මේ පටන් ගන්න වෙනද අපි මෙතනට ඇවිල්ලා ඩෙන්ගු ගැන කතා කරන්නේ ඩෙන්ගු වැඩි වෙලා ඔබේ අවධානය මේකට වැඩිපුර දෙන්න කියලා. දැන් අද අපිට කතා කරන්න පුළුවන් අපි ජාග්‍රහණයක් ලබාගෙන තියෙනවා මේක කොහොමද මේ මට්ටමේ මේක වසංගතය බරපතල තත්ත්වයක් ඇති නොකරගෙන ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන එක. ඒක තමයි ඉතාමත් වැදගත් දේ.
හොඳයි. ඔව් අවදානමට පෙර සූදානම බොහොම වටිනවා කියලා අපි හැම කෙනෙක්ම දන්න නිසා මේක හොඳ ආරම්භයක් වේ දුලාශි. ඒත් එක්කම මට හිතෙනවා මේ කීට විද්‍යාඥතුමියකින් දැනගන්න දැන් අපි පරිසරයේ මදුරුවන් කොතෙකුත් දකිනවා. දැන් මේ අතරින් අපි කොහොමද ඩෙන්ගු මදුරුවෙක් කියලා අඳුනගන්නේ? දැන් සමහර ලාවට අපිව මදුරුවෙක් කාලා ගියාට පස්සේ අපි මදුරුවා මරලා හිත හදාගන්නවා මේ නම් ඩෙන්ගු මදුරුවෙක් නෙවෙයි කියලා. හැබැයි සමහර වෙලාවට ඒ අපි මේ වෙලාවේ කෑවේ ඩෙන්ගු මදුරුවෙක් වෙන්නම පුළුවන්. අපි කොහොමද ඇත්තට PVSෙන් අඳුනගන්නේ? ඔව් ඇත්තටම ඩෙන්ගු මදුරුවෙක් හඳුනා ගැනීමේදී අපිට සාමාන්‍ය කෙනෙක්ට නම් 100%ක්ම මේ ඩෙන්ගු මදුරුවා කියලා කියන්න තරම් ඒකට පොඩ්ඩක් අර ඇහැයකට පුරුදු වෙලා තියෙන්න ඕනේ. නමුත් සාමාන්‍යයෙන් කියද්දී ඩෙන්ගු මදුරුවෙක් ගත්තොත් අපිට ඩෙන්ගු මදුරුවාගේ සාමාන්‍ය බාහිර රූපාකාරය සහ මදුරුවාගේ ශරීරය මත තියෙන ශල්ක රටාව අනුව අපිට අනුමාන කරන්න පුළුවන් මෙයා ඩෙන්ගු මදුරුවෙක් කියලා PVSෙන් දැක්කහම. දැන් අපි ඩෙන්ගු මදුරුවෙක් ගත්තොත් අපි දැන් මේ දකින්නේ ඩෙන්ගු මදුරුවා. ඔව් ඔය දකින්නේ ඩෙන්ගු මදුරුවෙක්. ඩෙන්ගු මදුරුවෙක් සාමාන්‍ය මදුරුවෙක්ට වඩා ප්‍රමාණයෙන් කුඩායි. සාමාන්‍ය මිලිමීටර් 4ක් 7ක් අතර වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ ඩෙන්ගු වාහක මදුරුවෙක්. එයා සාමාන්‍ය මදුරුවෙක්ට වඩා අඳුරු එච්චරම අඳුරු නැහැ. කළු පැහැයට හුරු අඳුරු පැහැයක් ගන්නවා. ඒ වගේම අපිට ලේසියෙන්ම මේ ඩෙන්ගු මදුරුව අඳුර ගන්න පුළුවන් මේ පාද මත තියෙන පාද යුගල් 3ක් තියෙනවා. මේ පාද යුගල් 3ෙම කළු සහ සුදු වශයෙන් අර ඔබට රූප සටහනේ පැහැදිලිව දකින්න ලැබෙනවා. කළු සුදු වලයාකාර වලලු වශයෙන් කළු සුදු ශල්ක රටාවක් දකින්න පුළුවන් පාද යුගල් 3ෙම. ඊට අමතරව මදුරුවගේ උර හිස සහ හිස ප්‍රදේශයේ සුදු පැහැති ශල්ක රටාවක් දකින්න පුළුවන්. ඒ විදිහට තමයි අපිට අනුමාන කරන්න පුළුවන් අපි ගෙදර ඉන්නකොට මේ ඉන්නේ ඩෙන්ගු මදුරුවෙක් වෙන්න පුළුවන් කියන අනුමානයට අපිට එන්න පුළුවන් ඒ අනුව. වෛද්‍යතුමා දැන් මෙච්චර කාලයක් තිස්සේ ඩෙන්ගු මඩින්න ක්‍රියා කරේ අපේ ක්‍රියාකාරකමුත් එක්ක. අපිට ආරංචියක් ආවා මේ වෙද්දි ඩෙන්ගු මර්ධන ඒකකය ඩෙන්ගු මඩින්න ඩෙන්ගු මදුරුවා ගාවටම යන්න නැත්නම් මදුරුවාගෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ දරනවා කියලා. මොකක්ද ඒ කතාව? ඔව් මම එතනට මෙහෙම ප්‍රවේශයක් ලබා ගන්න. දැන් අපි කාලයක් තිස්සේ ඩෙන්ගු මදුරුවා මඩින්න විවිධාකාරෝ ක්‍රියාකාරකම් ගත්තා. එහෙදී මොකද අපිට තාමත් ඩෙන්ගු මදුරුවාව පිටුපසින්ම යන්න වෙලා තියෙන්නේ මේක වෛරසයක් සාධන රෝගයක්. ඒකෝට මේ වෛරසයට ප්‍රතිවෛරස ඖෂධයක් ලෝකෙ කොහෙවත් සොයාගෙන නැහැ. ඒකට අපිට ඖෂධයක් රෝගියෙක් හැදුනට මෙන්න මේ ප්‍රතිජීවකයක් එහෙම නැත්නම් ඇන්ටිබයොටික් එකක් දෙනවා වගේ අපිට ඖෂධයක් දීමේ හැකියාවක් නැහැ. දෙවෙනි කාරණය අපි දන්නවා එන්නත්. ඩෙන්ගු වෙනුවෙන් අපිට එන්නතකුත් නැහැ. ඒකට අපිට තවදුරටත් සිද්ධ වෙනවා මදුරුවත් එක්ක මේ සටන ක්‍රියාත්මක කරන්න. ඒත් එහිදී අපි මේ දක්වා කරගෙන ආපු ක්‍රියාකාරකම් තමයි මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම. ඊළඟට වැඩිහිටි සොහොඹුල් මදුරුවන් දූමායන වැනි කටයුතු මගින් මදුරු ඝනත්වය අඩු කිරීම. ඒ වගේම ඇතැම් ස්ථානවල කීටනාශක යොදලා මදුරුවන් බිහිවීම අවම කිරීම. මෙන්න මේ වගේ පුළුල්ලු කටයුතු ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් මේවා යම්කිසි අවස්ථාවකදී සීමාකාරී මට්ටමකට එනවා. එතකොට ලෝකයේ විද්‍යාඥයින් සොයාගෙන යනවා තවදුරටත් මේ මදුරුවන් පාලනය කිරීම ඩෙන්ගු ව්‍යාප්තිය අඩු කරන්න මොනවාද කරන්න පුළුවන් කියලා. එනේ ඒ වගේ නියම ව්‍යාපෘතියකට තමයි අපි මේ දවස් ඇතර මේක දැන් වසරකට පමණ වැඩි කාලයක සිට ක්‍රියාත්මක වුණා. නමුත් මේක ප්‍රජාව අතරට යන්න පටන් ගත්තේ මාර්තු මාසයේ සිට. මේක ඕස්ට්‍රේලියාවේ ලෝක මදුරු මර්ධන වැඩසටහන World Mosquito Program කියන වැඩසටහනත් සමග ඒකාබද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මේකට අපි මේක ඇත්තටම වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මොනාෂ් මේ අපි ඒ කතාව කතා කරන්න කලින් අපි බලමු හොඳම වෙලාවද මේ කියලා. ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්වවිද්‍යාලයේ කරපු සාර්ථක පරීක්ෂණයකට පසු තමයි මෙම නව ප්‍රවේශය ලෝකයට හඳුන්වලා දෙන්නේ. මෙහිදී කරන්නේ අපි දන්නවා අපේ ප්‍රධාන වාහකයා වෙන්නේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවා. මොකද ඩෙන්ගු වාහක මදුරුවන් දෙදෙනෙක් සිටිනවා ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බපික්ටස්. නමුත් අපේ රටේ මේ දෙන්නම හිටියට අපේ රටේ ප්‍රධාන වාහකයා වෙන්නේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවා. ඒක ඕස්ට්‍රේලියානු පරීක්ෂකයන් සොයාගෙන තියෙනවා මේ මදුරුවා තුළට වොල්බැකියා කියන පරිසරයේ ස්වභාවිකව ජීවත් වෙන බැක්ටීරියාව ඇතුළු කිරීම තුළින් මදුරුවාගේ ශරීරය තුළ ඩෙන්ගු වෛරසය සංඛ්‍යාවෙන් වැඩිවීම එහෙම නැත්නම් අපි ගුණණය වීම නවත්තනවා. මේ නිසා ඩෙන්ගු වෛරසයේ ශරීරගත වූ මදුරුවෙක් තුළ වෛරසය වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මදුරුවා වෙනත් නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කළොත් වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වනවා. මේක තමයි සරලම ක්‍රම. සරලවම පැහැදිලි කරනවා. නමුත් මේක විද්‍යාත්මක පසුබිම හරි ගැඹුරුයි. මේක තාමත් දීර්ඝ කාලයක් තිස්සේ
මෙම විද්‍යාඥයා මේ පරීක්ෂණය කළා ස්කොට් ඕනිල් කියන විද්‍යාඥයා මේ පරීක්ෂණය කළා තමයි මේක හොයාගෙන තියෙන්නේ. මේකේ වැදගත්කම මේකයි. මේ බැක්ටීරියාව අපේ පරිසරෙත් සිටිනවා. මේ ශ්‍රී ලංකා පරිසරයේත් මේ බැක්ටීරියාව සිටිනවා. හැබැයි ඊඩිස් ඊජිප්ටයි මදුරුවා තුල මේ බැක්ටීරියාව නැහැ. අපේ පරිසරයේ සිටින බත්කූරා, සලඹයා වැනි පවත් ඇතැම් මදුරු විශේෂ වල මේ බැක්ටීරියාව ඉන්න. ඒ වගේම අපි දන්න කෘමි විශේෂ 60% පමණ මේ බැක්ටීරියාව ස්වභාවිකව අන්තර්ගත වෙනවා. එතකොට මේ බැක්ටීරියාව තමයි මේගොල්ලෝ අඳුනගෙන ඊඩිස් ඊජිප්ටයි මදුරුවා තුලට ඇතුල් කළා මේක ඉදිරියට ගෙන යාමට කටයුතු කරලා තියෙන්නේ. මේ ව්‍යාපෘතියට මේ වෙනකොට ශ්‍රී ලංකාව ඇතුළත් ලෝකයේ රටවල් 12ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩෙන්ගු වලින් බැටකන රටවල් 12ක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. වෛද්‍යතුමනි දැන් මේ අනිකුත් රටවල් මේ සම්බන්ධ වුණ දැන් පළ දරනවද ව්‍යාපෘතිය? ඔව් මේක ඉස්සල්ලාම ක්‍රියාත්මක වුණේ ඔස්ට්‍රේලියාවේ. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තමයි ඒගොල්ලන්ට ඩෙන්ගු වලින් ප්‍රශ්නයක් තියෙන්නේ. මේක 2011 දී ඔවුන් මේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවා තුළට වොල්බැකියා බැක්ටීරියාව ඇතුල් කළා. මේ මදුරුවන් වොල්බැකියා බැක්ටීරියාව ඇතුළත් කරපු මදුරුවන් පරිසරයට නිදහස් කොට තිබෙනවා. ඊන අනතුරුව ඔවුන් දැකලා තියෙනවා මේ දෙක්වම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඔවුන්ගේ රට තුලින් ඩෙන්ගු රෝගීන් වාර්තා වීමක් වෙලා නැහැ. හැබැයි ලංකාවත් එක්ක සාපේක්ෂව ගත්තම ඔවුන්ගේ රෝගීන් වාර්තා වීම ඉතාමත් අඩුයි. අපිත් එක්ක සාපේක්ෂව සැලකුවම. නමුත් ඔවුන්ගේ රටේ ඩෙන්ගු රෝගීන් වාර්තා වෙලා නැහැ. වාර්තා වෙලා තියෙන්නේ ඒ අවට රටවලට ගිහිල්ලා ඔවුන්ගේ රටට පැමිණියාගෙන උත් රට තුල ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒකට අපට කලින් මේ ව්‍යාපෘතියට එක්වෙච්ච රටවල් කිහිපයක් මම හඳුන්වනවා නම් බ්‍රසීලය, වියට්නාමය, ආසියාතික රටවල් ගත්තොත් ඉන්දුනීසියාව. දැන් වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල් වල මේ වෙනකොට මදුරුවන් පරිසරයට නිදහස් කරලා ඉවරයි. ඔවුන් දැන් කරන්නේ එහි ඊළඟ පියවර කොහොමද රෝග ව්‍යාප්තිය පාලනය වෙන්නේ කියන එක සුපරීක්ෂාකාරීව බැලීම. දැන් අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නේ 2018 වර්ෂයේදී. එතකොට අපි ඒ අදාළ ගිවිසුම් ගත වෙනවා. ඊට පස්සේ අපි පසුබිම සකස් කරගන්නවා. මොකද අපි මෙහිදී කරේ ලංකාවේ මදුරු බිත්තර අපි එකතු කරනවා. මේ බිත්තර අපි ඕස්ට්‍රේලියාවට යවනවා. ඒ ඕස්ට්‍රේලියාවේදී තමයි මේ මදුරු බිත්තර තුලට මේ මදුරුවන් තුලට බැක්ටීරියාව එකතු කරන්නේ. ඊට පස්සේ එහින් පරම්පරා ගණනාවක් හදනවා. එතකොට අපේ බිත්තර වලින් තමයි එන්නේ. මොකද අපි මෙහි මෙතුමියගේ කණ්ඩායම අපි මේක නියම ව්‍යාපෘතියක් විදිහට කරන්නේ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය සහ කොළඹ මහනගර සීමාවේ D1 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය. එතකොට මේ කොට්ටාශ තුල මෙතුමියගේ සෞඛ්‍ය කීට වෛද්‍ය නිලධාරීන් කණ්ඩායම එකතු වෙලා මදුරු බිත්තර එකතු කරා. අපි ඒකට ඔවිට්‍රැප්ස් කියලා කියනවා. ඒතර ඔවිට්‍රැප්ස් කියලා මදුරු බිත්තර එකතු කළා. ඒ බිත්තර අපි ඕස්ට්‍රේලියාවට යවුවා. ඒතර ලංකාවේම බිත්තර තමයි ඕස්ට්‍රේලියාවට ගියේ. එයින් හැදුවා පරම්පරාවක්. ඒකට ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාර තුල තියෙන ශ්‍රී ලංකාවේ ඊඩිස් ඊජිප්තයි මදුරු පරම්පරාවක් ඉන්න. ඒ මදුරුවන් තුලට තමයි මොවුන් දැන් බැක්ටීරියාව ඇතුල් කරේ. ඒ මදුරු පරම්පරාවෙන් ඇති වෙන බිත්තර නැවත අපි ලංකාවට රැගෙන එනවා. දැනටත් අපිට යම්කිසි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඒ බිත්තර තමයි අපි විශේෂ ක්‍රමවේදයක් කරා පරිසරයට ලබා දෙන්නේ. මේක ඇත්තටම ප්‍රජාව මූලික කරගත්ත ක්‍රමවේදයක්. මොකද අපි මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ දෙක තුළ ප්‍රජාව දැනුවත් කිරීම මේ වෙනකොට කරලා තියෙනවා. මෙහි සමාරම්භක උත්සවය අපි ගිය වසරේ සිදු කරා. මේ වසරේ මුල් කාලයේදී සිදු කරා. ඊළඟට අපි මදුරුවන් නිදහස් කිරීම ඇත්තටම මාර්තු මාසයේ මුල පටන් ගත්තා. නමුත් COVID-19 අසංගත තත්ත්වයත් එක්ක අපිට ප්‍රජාව තුළට යන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපිට తాවකාලිකව මේක නවත්තන්න සිදු වුණා. දැන් නැවතත් මේ මාසේ අන්තිම සතියේ සිට අපි නැවතත් බලාපොරොත්තු වෙනවා මදුරුවන් පරිසරයට මුදා හරින්න. එතකොට අපි මේක හඳුන්වන්නේ වොල්බැකියා සහිත මදුරුවෙක් පරිසරයට මුදා හැරීම කියලා. හොඳයි, අපිට දැන් නව ක්‍රමවේදයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් එක්කම දැන් අපි ඒ ක්‍රමවේදය අපි අතරට එනකන් කීට විද්‍යාඥයන්ට මේකෙන් දැනගන්න කැමතියි. දැන් අපි සාමාන්‍ය පරිසරයේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අපි දැනගන්න ඕනේ දැනට අපි පරිස්සම් වෙන්න ඕනේ දේවල්. මේ දේවල් අපි හැමදාම අනුගමනය කරනවා නම් අපේ ආරක්ෂාවට බොහොම වැදගත්. එතකොට අපි පරිසරයේ ඉන්න මේ මදුරුවගේ ජීවන චක්‍රය දැනගන්න එකත් බොහොම වටිනවා. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරමු. ඔව්, මම ජීවන චක්‍රයට එන්න කලින් මූලිකව කියනවා නම් මේ ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන්නේ ඊඩීස් ගණයට අයිති මදුරුවන් මගින්. එතකොට ලොව පුරා ගත්තොත් ඊඩීස් ගණයට අයිති මදුරුවන් 900ක් පමණ ඉන්නවා. ලංකාවේ ඊඩීස් ගණය ස්ටිගෝමයා කියන උපගණයට අයිති මදුරු විශේෂ 6ක් ඉන්නවා. මේ මදුරු විශේෂ 6 අතරිනුත් ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බෝපික්ටස් කියන මදුරු විශේෂ දෙක මගින් පමණයි ලංකාව තුළ ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන්නේ.
එතකොට ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය ගත්තොත් ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රයට දින 7ක් 10ක් වගේ කාලයක් යනවා බිත්තර අවස්ථාවේ සිට සුහුඹුල් මදුරුවෙක් පරිසරයට නිරාවරණය වෙන කාල සීමාව හැටියට දක්වන්න පුළුවන්. එතකොට මේ ජීවන චක්‍රයේ අවස්ථා 4ක් මූලිකව තියෙනවා. බිත්තර අවධිය, කීට අවධිය, පිලවා අවධිය සහ සුහුඹුල් මදුරු අවධිය. එතකොට ඔබට දැන් රූප සටහන අනුව පැහැදිලිව පේනවා මේ අවධි 4න් අවධි 3ක්ම ජලජ අවධි. බිත්තර, කීටයා, පිලවා කියන අවස්ථා තුනම ජලජ පරිසරයේ තමයි තියෙන්නේ. කියන්නේ මනුෂ්‍යයන් වශයෙන් අපිට හරිම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැන් තුනක තමයි මේ ජීවන චක්‍රයේ අවස්ථා තුනක්ම තියෙන්නේ. ඉතින් අපිට ඇත්තටම මෙච්චර ඩෙංගු රෝගය කියන එක ලොකු සමාජ ප්‍රශ්නයක් වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අපි තනි පුද්ගලයෙක් හැටියට තමන්ගේ ආකල්පමය වෙනසකින් මේ ජලජ අවස්ථා තුනෙන් මදුරුවගේ ජීවන චක්‍රයේ එක අවස්ථාවක් බිඳ හෙළුවොත් සුහුඹුල් මදුරුවෙක් පරිසරයට නිරාවරණයක වැළකෙනවා. එතකොට මම ජීවන චක්‍රය ගැන මූලිකව කිව්වොත් බිත්තර අවධිය ගත්තොත් බිත්තර අවධිය දින දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළතදී කීට අවධිය බවට පත් වෙනවා. ඩෙංගු මදුරුවගේ බිත්තර ගත්තොත් ඩෙංගු මදුරුවගේ බිත්තර කළු පැහැයෙන් යුතුයි. ඒ වගේම අපි කියනවා ඇත්තටම ඩෙංගු මදුරුවට කන්ටේනර් බ්‍රීඩර් කෙනෙක් කියලා. ඒ කියන්නේ ඩෙංගු මදුරුවට බිත්තර දැමීමේදී කිසියම් පෘෂ්ඨයක් අවශ්‍යයි. මේ බිත්තරවල ඇලවෙන ස්වභාවයක් තියෙනවා. වරකට ඩෙංගු මදුරුවෙක් බිත්තර 100ක් 200ක් අතර ප්‍රමාණයක් දමනවා. එතකොට මේ හැම බිත්තරයක්ම අර තිබෙන භාජනයේ පෘෂ්ඨය මත ඇලවීමක් තමයි සිද්ධ වෙන්නේ. එතනදී ඇත්තටම මදුරුව අලවනව නෙවෙයි. ඒ බිත්තර ඒ පෘෂ්ඨය ඇලවෙනවා හොඳින්. ඒ හින්දා අර වතුර ඉවත් වුණත් බිත්තර වලට නොනැසී පවතින්න පුළුවන් මාස 6ක් හෝ ඊට වැඩි කාලයක්. දැඩි නියං කාලයකදී පවා දීර්ඝ කාලයක් බිත්තර විනාශ නොවි පවතිනවා. එතකොට සාමාන්‍ය පරිසරික තත්ත්වයට දින 2-3ක් ඇතුළත මේ බිත්තර අවධිය අපිට මදුරු බිත්තර ගැනත් මම මුලින්ම කියන්න. මේ මදුරු බිත්තර දැම්ම ගමන්ම පේන්නේ සුදු පාටට. නමුත් ඔක්සිකරණ ක්‍රියාවලියකින් පස්සේ කළු පාටට තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ බිත්තරයක් මිලිමීටර් 1ක් පමණ දිගෙන් යුක්ත වෙනවා. ඕවලාකාර හැඩයක් ගන්නවා. අපිට පියවියසින් දැක්කොත් පේන්නේ නිකන් පැන්සලක තික් තියෙනවා. ඔව් ඔය තියෙන්නේ ඩෙංගු මදුරුවගේ බිත්තර අවධිය. මේ මුල් අවධියෙන් පස්සේ අර ඊට පස්සේ අවධිය. ඔව් ඇත්තටම නෑ මුල් අවධිය කියන්නේ බිත්තරේ දාලා විනාඩි 5ක් වගේ කාලයකින් පස්සේ බිත්තර ඔක්සිකරණ කළු පාටට හැරෙනවා. ඒ නිසා සුදු පාටට පේන කාලය අපිට එච්චර දීර්ඝ කාලයක් නෙවෙයි. මේ බිත්තර වලින් එන කීටයා දින 4-5ක් වගේ කාලයකට පස්සේ පිලවා අවධිය බවට පත් වෙනවා. කීට අවධියත් ඉන්ස්ටා ස්ටේජස් 4ක් කියනවා. 4ක් පහු කරලා තමයි පිලවා අවධියට එන්නේ. ඒතර කීට අවධියේදීත් මේ මදුරුවා හොඳට ආහාර ගන්න අවධියක් සහ ඒ නිසා ඩෙංගු මදුරුවා බිත්තර දාන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පිරිසුදු ජලය කියලානේ. නමුත් පිරිසුදු ජලයට වඩා අපි ඒක කියනවා නම් හොඳයි පැහැදිලි ජලය. මොකද බිත්තර වලින් එන කීටයට ආහාරයට ගන්න අවශ්‍ය අර මොනහරි කාබනික ද්‍රව්‍යයක් ඒ ජලයේ තියෙන්න ඕනේ. හින්දා මොන කොළ රොඩු ඒ වගේ දේවල් තියෙන පැහැදිලි ජලය තමයි ඩෙංගු මදුරුවෙක් බිත්තර දාන්නේ. එතකොට එක ඩෙංගු මදුරුවෙක් තමන්ගේ ජීවන කාලය ඇතුළතදී වාර 5ක් විතර බිත්තර දානවා. එතකොට එක් වාරයකට බිත්තර 100ක් 200ක් විතර ප්‍රමාණයක් එයා බිත්තර දානවා. ඊඩිස් ඊජිප්ටයි විශේෂය ගත්තොත් එයා ඒ බිත්තර 100 200 බැච් එකක් කිව්වොත් ඒ එක බැච් එකක බිත්තර දාන්න එක කන්ටේනර් එකක් විතරක් නෙවෙයි තෝරගන්නේ. විශාල කන්ටේනර්ස් ප්‍රමාණයක ඒ බිත්තර තැන්පත් කරනවා. ඒ නිසා තමයි මෙච්චර අර ඩෙංගු රෝගයේ ව්‍යාප්තියේ දැඩි අවදානමක් තියෙන්නේ ඊඩිස් ඊජිප්ටයි විශේෂයෙන් මගින් බෝ කරන අවස්ථාවේදී. එතකොට මේ බිත්තර අවධිය එතකොට අපිට දැන් පහසුවෙන් කියන්න පුළුවන් මෙයා කන්ටේනර් බ්‍රීඩර් කෙනෙක්. ඒ හින්දා අපිට ඒ මදුරු බිත්තර දානේ වාජන යෝගට් කෝප්ප ඒ වගේ හරිම සරල දේවල්. ඒ දේවල් අපිට ඉවත් කරලා මූලිකවම බිත්තර අවධිය අයින් කරන්න පුළුවන්. ඒ වගේම කීට අවධිය දින 4-5ක් ප්‍රමාණයක් ඒ වාජනයේම ඉන්නවා. ඊට පස්සේ පිලවා අවධිය පැය 48ක් පමණ කාලයක් පිලවා අවධිය තියෙනවා. පැය 48කට පස්සේ 24ක් පැය 48කට පස්සේ සුහුඹුල් මදුරුවේ පරිසරයට එකතු වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අර ජීවන චක්‍රයේ අර ජලජ අවදීන් තුනෙන් අපි ජීවන චක්‍රය කඩා ගන්න එක තමයි ඇත්තටම සමාජීය පුරවැසියන් හැටියට අපිට තියෙන වගකීම මේ රෝගයේ ව්‍යාප්තිය අවම කරන්න. ජයනී ඔය අහලා තියෙනවද කතාවක් තියෙනවා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න දොර අරගෙන යන්න එපා කියලා. ඒ කතාවම තමයි ඩෙන්ගු වලට. මුල් අවස්ථාවේම විනාශ කරලා දැම්මොත් ජීවිත අනතුරු වෙන්නේ නැහැ. වෛද්‍යතුමා දැන් මේ දවස්වල අපි අහන රෝග තත්ත්ව ගොඩක් තියෙනවනේ. කොරෝනා, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙන්ගු, මීඋන ඒත් එක්කම
වෛරස් උනක් හැදිලා කියලාත් මේ දෙමව්පියෝ කියනවා මට ඇහිලා තියෙනවා. මේ මොන උන හැදුනත් රෝග ලක්ෂණ බොහෝ විට එක සමානයි. මූලික අදිරයේදී අපි ගත්තොත් එහෙම කොරෝනා වෛරසය නිසා. ඩෙන්ගු වෛරසය නිසා. අපි සාමාන්‍ය වෛරසයක් ගත්තොත් ඉන්ෆ්ලුවෙන්සා වගේ කැසෙම්බිරිසා මේ දවස්වල දැන් ආය ප්‍රචලිත වෙලා යනවනේ මේ තියෙන පරිසර සාධකයත් එක්ක. ඒකට ඒක ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසා. එතකොට මියුන විතරයි වෛරස් එකකින් තොරව හැදෙන ස්පයිරොකීට් කියන වර්ගයක අණුව. එතකොට මෙතනදී මූලික අවධියේදී ඔබ කිව්වා වගේම බොහෝ දුරට රෝග ලක්ෂණ සමාන වෙන්න පුළුවන්. මූලික අවධියේදී ඔබ සමහර විට ඔබට දැනෙන්නේ උණ විතරක් වෙන්න පුළුවන්. එතකොට ඊටමත් අපහසුයි මට මොකද්ද තියෙන රෝගය කියලා හඳුනා ගන්න. දැන් ඩෙන්ගු රෝගය ගත්තොත් එහෙම ඩෙන්ගු රෝගේ අපි කියන අනිවාර්යෙන් තද උණ. උණ තිබිය යුතුයි ඩෙන්ගු කියලා පැවසීමට. තද උණ. හිස රදය අපි කියන්නේ තද අධික හිස රදය. ඇස් යට වේදනාව, හන්දි සහ ඇඟපත වේදනාව. ඊට අමතරව වමනේ ඔක්කාරේ උදර ඒ ආබාධ බඩේ කැක්කුම කියන්නේ අපි ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. තව දුරටත් යනකොට දවස් කීපයකින් සමේ රතු පැහැති ලප වැනි තත්ත්වයන් මතුවීම එහෙම නැත්නම් විදුරු මහෙන් ලේ ගැලීම වගේ සුළු ලේ වහන තත්ත්වයන් ඩෙන්ගු රෝගයේ ලක්ෂණ වෙනවා. දැන් අපි කොරෝනා වලට ගියොත් කොරෝනා වලට අපි දැන් හඳුනා ගන්නවා උණ නැතුවත් කොරෝනා ආසද තියෙන අපේ PCR ටෙස්ට් පොසිටිව් වෙලා හඳුනා ගන්න. ඒකට උණ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ ආසාදිතේ. වෛද්‍යතුමා මේ රෝග ලක්ෂණ නැතුවම හඳුනාගත්ත ඩෙන්ගු රෝගිනුත් ඉන්නවා හැබැයි නේද? අපි ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ නැතුවම ඩෙන්ගු රෝගීන් හඳුනා ගන්න. අපි පැහැදිලිව කියන අපේ තියෙනවා උණ සමග මම ඉස්සරලා කලින් සඳහන් කළ රෝග ලක්ෂණ දෙකක් තිබෙනවා නම් ඩෙන්ගු රෝගියෙක් විදිහට අපි සැක කරනවා. ඒක තමයි පළවෙනි කාරණාව. ඊට අමතරව අපි කියනවා මේක 2x2 කියලා. මොකද උණ සමග මම ඉස්සෙල්ලා සඳහන් කර රෝග ලක්ෂණ දෙකක් හෝ ඊට අමතරව අපි රුධිර පරීක්ෂණයේදී යම් වෙනස්කම් බලනවා. ඊට අමතරව අපිට ඩෙන්ගු නිශ්චිතව තහවුරු කර ගැනීමට හැකි පරීක්ෂණයක් තිබෙනවා ඩෙන්ගු NS1 පරීක්ෂාව. මේ ටෙස්ට් එක පොසිටිව් නම් ඩෙන්ගු රෝගියෙක් කියලා අපි නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. හැබැයි NS1 පරීක්ෂණයේ නෙගටිව්. එහෙම නැත්නම් ඒක ඩෙන්ගු නොවේ කියන්නේ ඩෙන්ගු නොවෙනවාම කියලා අපිට අතහරින්න බෑ. මොකද හැම ටෙස්ට් එකකම තියෙනවා සෙන්සිටිවිටි එකක් කියලා. එතකොට මේකෙදී යම්කිසි ප්‍රමාණයක් රෝගියෙක් උනත් ඩෙන්ගු උනත් මගහැරී යාමේ හැකියාවක් තිබෙනවා. මොකද මේ NS1 ටෙස්ට් එක නිවැරදි කාලයක් තුල සිදු කරන්නත් වැදගත් වෙනවා. මොකද ඒකේ තියෙන සංවේදීතා මට්ටම් අනුව. ඒ නිසා මම වෛද්‍යවරයෙක් විදිහට දෙන්න පුළුවන් උපදෙස තමයි ඔබට උණක් හැදුනොත් ඔබට කැස්සක් හෙම්බිරිසාවක් හැදුනොත් ඔබ සිතනවා නම් මේ කුමන හෝ රෝගයක් කියා ගෙදර ඉඳන් බෙහෙත් කරගන්න හදන්න උත්සාහ කරන්න එපා. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට හෝ රෝහලකට ගිහිල්ලා මට මොකද්ද තියෙන ලෙඩේ මේක සාමාන්‍ය සුළු වෛරස් උණක් වෙන්න පුළුවන්. නමුත් ඔබ නිවැරදිව දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඔබ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඩෙන්ගු කතා කරනකොට අපි කියනවා කුඩා දරුවන්ට විශේෂයෙන්ම වයස අවුරුද්දට අඩු දරුවන්ට ඒ වගේම ගැඹිඩි මව්වරුන්ට සහ වැඩිහිටියන්ට අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට ඒ වගේම වෙනත් රෝග නිසා සංකූලතා වෙනත් රෝගවල සංකූලතා දැන් දියවැඩියාව තියෙනවා සමහරුන්ගේ දියවැඩියාව පාලනයකින් තොරයි ඊළඟට හෘද ප්‍රශ්න පුංචි වෙලාවක් දෙන්න. හරි නැවතත්. ඒ වගේම දැන් මම කිව්වේ දැන් හෘද රෝග වැනි වකුගඩු රෝග වැනි සංකූලතාවයන් පෙළෙන අය ඔබ ජීවත් වෙන්නේ ඩෙන්ගු අවදානව වැඩි කලාපයක නම් ඔබට උණ වැළඳුනොත් ඔබ ඉස්සල්ලාම ඔබ පළමුවෙන් හිතන්න මට මේ ඩෙන්ගුද කියලා. එහෙම කෙනෙක් පළවෙනි දවසේම පළවෙනි පැය 24 තුලම වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මෙම රෝග තත්ත්වයේ ඩෙන්ගුවොත් ඔබට සංකූලතා එහෙම නැත්නම් බරපතල වීමේ අවදානම වැඩි නිසා ඔබේ තියෙන සංකූලතා රටාව නිසා. ඒක තමයි වැදගත්ම දේ. අනිත් කෙනෙකුට අපි කියන්නේ ඇත්තරම ඩෙන්ගු රෝගයකදී හැම විටම අපි සඳහන් කරන දේ තමයි උණ සමග මුලින් සඳහන් කර රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබ සැක කරන්න ඔබට ඩෙන්ගු කියා අර කියපු කාණ්ඩයට අමතරව ඔබට පැය 48ක් ඇතුළත වෛද්‍යවරයෙක් හමු වෙන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔව් අපි දැන් මේ රෝග ලක්ෂණ ගැන කතා කරමු නිසා වෛද්‍යතුමනි මේ අපි දැන් බැලුවොත් ටිකක් වැඩිහිටි පාර්ශවයේ සමහර විට හෘදයාබාධයක් තියෙන මේ වගේ රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට මේකෙන් වැඩිපුර අවධානමක් තියෙනවා කියලා මතයක් තියෙනවා. මේක කොහොමද ඇත්තද මේක? ඔව් අපි ඒක අවදානම කියන එක ගන්නෙ ඒක ඇත්තටම ඩෙන්ගු වලට විතරක් නෙවෙයි. මෙවැනි හෘද රෝග එහෙම නැත්නම් වකුගඩු රෝග තියෙන කෙනෙකුට
සුළු වෛරස උනත් තියෙනකොට මොකද ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා. එතකොට සාමාන්‍ය මේ අපිට හැදෙන උණ කැස්සෙන් මිරිසා හැදෙන වෛරසකදී උනත් ඔවුන්ට බරපතල තත්ත්වයක් දක්වා දැන් ඉන්ෆ්ලුවෙන්සා උණක් වෛරසය නිසා ඉන්ෆ්ලුවෙන්සා උණ කියන එක සාමාන්‍ය කෙනෙකුට ඒක බරපතල තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ වගේ සංකූලතා තත්ත්වයකදී ඒ ඊටමත් බරපතල නියුමෝනියා තත්ත්වයක් දක්වා ගෙනියන්න පුළුවන්. ඉතින් ඩෙන්ගු වලත් මේ තත්ත්වය තියෙනවා. මොකද ඩෙන්ගු වල අපි කතා කරනවා ඩෙන්ගු උණ සහ ඩෙන්ගු රක්තපාත උණ කියලා කොටස් දෙකකින්. එතකොට අපි සාමාන්‍යයෙන් ඩෙන්ගු රක්තපාත උණ වැළඳෙන්නේ බහුතරයක් දෙවැනි අවස්ථාවේ ඩෙන්ගු උණ හැදුණා. මොකද පළවෙනි අවස්ථාවේ කියන්නේ මම මේක මෙහෙම සඳහන් කරන්නම්. දුලක්ෂි දන්නවා ඩෙන්ගු ප්‍රභේද 4ක් තියෙනවා වෛරසෙ. ඩෙන්ගු 1, ඩෙන්ගු 2, ඩෙන්ගු 3 සහ ඩෙන්ගු 4 කියලා. එතකොට අපි තාර්කිකව කියන්න පුළුවන් අපි ඕන කෙනෙකුට 4 වතාවක් ඩෙන්ගු හැදෙන්න පුළුවන්. වෛද්‍යතුමා ඇත්තටම දන්නවයි කියලා හිතාගෙන හිටියට අපි දන්නේ නැහැ. අපි ප්‍රභේද 4 දන්නේ. අපි කියන්නේ ඩෙන්ගු හැදුනා. අපි දන්නේ එපමණම තමයි. රතුලප මත වුණොත් ඩෙන්ගු රක්තපාත කියලා අපි හඳුන ගන්න උත්සාහ කරනවා. දැන් අපේ රටේ මාධ්‍ය ඒ ගැන වැඩිපුර කියන හින්දා අපි අනිත් ප්‍රභේද 4ත් මතක් කරමුද? ඔව් ඩෙන්ගු වෛරසය ගත්තොත් එහෙම ප්‍රභේද 4කින් තියෙනවා. ඩෙන්ගු වෛරස 1 DNA 1, ඩෙන්ගු වෛරසයේ ප්‍රභේදය 2, ඩෙන්ගු වෛරසයේ ප්‍රභේදය 3 සහ ඩෙන්ගු වෛරසයේ ප්‍රභේදය 4. 1 2 3 4 කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. එතකොට අපිට මේ වෛරස කාණ්ඩ 4ෙන්ම ඩෙන්ගු රෝගය ඇති කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තම කතාව. ඒකයි මම කිව්වේ තාර්කිකව ගත්තොත් එහෙම ඕනම පුද්ගලයෙකුට 4 වතාවක් ඩෙන්ගු හැදෙන්න පුළුවන්. එතකොට මේ අපේ රටේ සුලභව දක්නට ලැබෙන ඩෙන්ගු වෛරස කාණ්ඩ දෙකක් තියෙනවා. ඩෙන්ගු වෛරස කාණ්ඩය 2 සහ ඩෙන්ගු වෛරස කාණ්ඩය 3. එතකොට උදාහරණයක් විදිහට ඔබට හෝ මට පළවෙනි අවස්ථාවේ එක් වෛරස කාණ්ඩයකින් ඩෙන්ගු උණ හැදෙනවා. එතකොට ඒ වෛරස කාණ්ඩයට අපිට මුළු ජීවිත කාලය දක්වාම ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා. එතකොට නැවත ඒ වෛරස කාණ්ඩයෙන් අපිට රෝග ලක්ෂණ මතු කිරීමේ හැකියාවක් හෝ බරපතල තත්ත්වයක් ඇති කිරීමේ හැකියාවක් වෙන්නේ අපේ ශරීරය තුළ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒකට දැන් ප්‍රතිදේහ හදාගෙන ඉන්නේ ඇන්ටිබොඩි අපේ ඇඟේ හැදිලා තියෙන්නේ. නමුත් ඊළඟ අවස්ථාවකදී නැවත අවස්ථාවකදී අපිට ඩෙන්ගු උණ හැදෙනවා. වෙනත් ඩෙන්ගු වෛරසයක් මගින් ඩෙන්ගු ආසාදිතයෙක් වෙනවා. මෙන්න මෙතනදී තමයි බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ. එන්නේ ඒ අවස්ථාවේදී අපි ඩෙන්ගු රක්තපාත තත්ත්වයට ගමන් කිරීමේ හැකියාව බොහෝ විට ඒ කියන්නේ වෛද්‍යතුමනි දැන් පළවෙනි අවස්ථාවේ කොහොමදවත් ඉඩක් නැද්ද ඩෙන්ගු රක්තපාත තත්ත්වයට? පළවෙනි අවස්ථාවේ ඩෙන්ගු රක්තපාත තත්ත්වයට යන්න පුළුවන්. නමුත් ඒ හැකියාව ඉතාමත් අඩුයි. ඒක වෛරසය සහ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ සිද්ධ වෙන යම්කිසි සිද්ධි ක්‍රියාදාමයක් නිසා තමයි සිද්ධ වෙන්නේ. නමුත් දෙවෙනි අවස්ථාවේදී secondary infection එකදී දෙවෙනි අවස්ථාවේදී ඩෙන්ගු රෝගය වැළඳුනොත් අපි කම්පන තත්ත්වය නේ ඩෙන්ගු රක්තපාත තත්ත්වයට යාමේ බරපතල හැකියාව වයස බලපෑමක් වයස බලපෑමක් නෑ. ඕනම කෙනෙකුට ඕනම වයස් කාණ්ඩයක කෙනෙකුට ඩෙන්ගු වැළඳෙන්න පුළුවන්. එහෙනම් අපි ආරක්ෂා වීම තමයි වැදගත් වෙන්නේ. දැන් මේ විශේෂාංගය බලාගෙන ඉද්දී ඔබට අනිවාර්යෙන් හිතනවා ඇති ඩෙන්ගු හැදේද දන්නේ මිදුල ටිකක් සුද්ධ කරගන්න ඕනි කියලා. එහෙමත් නැත්නම් වැහිපීලි ටික සුද්ධ කරගන්න ඕනි කියලා. ජයනි අපි ගෙදර ඉඳලා මේ වෙලාවේ වැඩසටහන බලාගෙන හිටියා නම් ඔන්න දැන් මිදුලට දුවනවා මිදුල සුද්ධ කරන්න. හැබැයි එයාලා බෝ වෙන්නේ මිදුල විතරක් නෙවෙලු. අපි ඒ ගැන හරියටම අහමු විද්‍යාඥතුමියගෙන්. කීට විද්‍යාඥතුමියනි ඩෙන්ගු මදුරුවා බෝ වෙන්නේ අපි දන්න අපි බොහොම ප්‍රසිද්ධව කතා කරන මේ පරිසර තත්ත්වවල විතරක් නෙමෙයි නේද? ඊට එහා ගියපු අපි ළඟම අපේ ආසන්නයේම පිරිසුදුයි කියලා හිතන තැන්වලත් මදුරුවෝ ඉන්නවනේ. ඇත්තටම අපි අපේ ගෙදර ගත්තොත් අපේ ගෙදරින් එළියේ විතරක් තියෙන තැන්වලට විතරක් අවධානය යොමු කළොත් ඒක මදි. ගොඩක් දුරට නිවස ඇතුලේ ගොඩාක් තියෙනවා මදුරුවෝ බොවන ස්ථාන. සහ සුහුඹුල් මදුරුවා විවේක ගන්න අපි කියන රෙස්ට් කරන තැනොත් විශාල වශයෙන් තියෙනවා ගේ ඇතුලෙම. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් ඩෙන්ගු මදුරුවා බිත්තර දානවා නිවස් ඇතුලේ ගත්තොත් නිවාස අපි සැලකිලිට ගත්තොත් ගෙදර සිංක් එක තියෙන සිංක් එකේ අර ජල වැසෙන කරාමයට ගොඩක් වෙලාවට තියලා තියෙනවා භාජනයක්. මේ භාජනයට ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් මේ සිංක් එකයට තියෙන භාජනේ ගොඩක් දුරට අපි කීට විද්‍යා සමීක්ෂණ සිදු කරද්දී අපි නිවෙස් වලට ගිහින් බලද්දී ගොඩක් වෙලාවට මේ සිංක් එකයට අර තියලා තියෙන භාජනේ මදුරු කීට බිත්තර හම්බ වෙනවා. ඊට අමතරව විශේෂයෙන් ශීතකරණ තැටි ගොඩක්ම දැන් අලුතෙන් එන ශීතකරණ ශීතකරණ තැටි නැතුවත් එන ඒවා තියෙනවා. නමුත් ශීතකරණේ පිටුපස්ස සමහර ඒවා ඉස්කුරුප්ප නියනකින් ගලවලා අයින් කරන්න සිද්ධ වෙන ශීතකරණ තැටි තියෙන්නේ. එන්නේ තැටිය ඇතුලේ මදුරුවා ගිහින් බිත්තර දාලා මදුරු බිත්තර විශාල වශයෙන් අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා කීට විද්‍යා සමීක්ෂණ සිදු කරන අවස්ථාවවලදී.
නමුත් අපි දැන් පරිසර වලට ගිහින් ගෙවල් වල ගෘහණියකින් ඇහුවොත් ශීතකරණ තැටියක් තියනවාද කිව්වොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කියන්නේ ශීතකරණ තැටියක් නැහැ කියලා. ඒගොල්ලෝ හිතන්නේ අර ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන තැටිය ගැන තමයි මේ අහන්නේ කියලා. නමුත් ගොඩක් අවධානය යොමු කරලා බැලුවොත් ශීතකරණේ පිටුපස තියෙන තැටිය තමයි ওই ඩෙන්ගු මදුරුවා බිත්තර දාන්නේ. මේ රූප සටහනේ දකින්නේ ඒ වගේ පරිසර ඔව් ඩෙන්ගු මදුරුවා බෝවන ස්ථාන තමයි ඔතන දක්වලා තියෙන්නේ. මම දැන් අර නිවාසයක් ඇතුළේ තියෙන තැන් ගැන කිව්වොත් ඊට අමතරව කුහුඹු උගුල්. දැන් ඇත්තටම ශීතකරණ තැටියට අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මොකද ඒක ගිලිහෙන තැනක්. ගොඩක් අය අතින්. ඉතින් එතනදී අපි අවම වශයෙන් සතියට දින දෙකක්වත් ශීතකරණ තැටිය වතුර අයින් කරලා තැටිය පෘෂ්ඨය හොඳින් අතුල්ලලා ජලය ඉවත් කරන්න ඕනේ මොකද මදුරු බිත්තර එලවිලා තියෙනවා මේ තැටියේ. විශේෂයෙන් නියං සමයවලදී තමයි වැඩිපුර ඔය ශීතකරණ තැටිවල මදුරුව බෝ වෙනවා අපිට හම්බ වෙලා තියෙන්නේ. ඊට අමතරව තවත් තැන් තමයි කුහුඹු උගුල්. මේසවල අපි තියලා තියෙනවනේ කුඹියනවට කුහුඹු උගුල්. ඒකට අපි කියනවා දැන් ගෙදරින් ඇහුවාම කියනවා අපි මේකට ලුණු කැට දාලා තියෙන්නේ. ඒ හින්දා මදුරුව බෝ වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක නිශ්චිත ක්‍රමවේදයක් නෙවෙයි. ඒ නිසා මේ කුහුඹු උගුල් වගේ දේවල් පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව ගෙවල් ඇතුළේ තියෙන මල් පෝච්චි වල තියෙන අර විසිතුරු අයිතමයක් හැටියට අර මල් දාලා තියෙන මල් පෝච්චි වල තියෙන වතුර ඒ වගේ දේවල් වල මදුරුව වැඩිපුර බෝ වෙනවා. ඒත් එක්කම එතන ඩෙන්ගු මදුරුවගේ ජීවන චක්‍රේ නිවස ඇතුළතදීම සම්පූර්ණ වෙනවා. මොකද සුහුඹුල් මදුරුවටත් හොඳට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා අපේ ගෙදර ගෘහණිය සුහුඹුල් මදුරුවට ඉන්න තියෙන ස්ථාන වැඩි කරලා. මොකද ඒ කියන්නේ මේ වැස්සේදී තමයි මදුරුව බෝ වෙන්නේ කියන තර්කය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා ඩෙන්ගු මදුරුවා නේද? ඔව් මෙහෙමයි. ඔව් වර්ෂාවත් එක්ක ගෘහයේ පිටතේදී තමයි මදුරුවාගේ බෝවීම වැඩිවීමක් තියෙන්නේ. නමුත් පරිසරයක් ඇතුළත ගත්තොත් වර්ෂාවේ බලපෑමක් නැතුව අනිවාර්යෙන් ඩෙන්ගු මදුරුවාගේ බෝවීම වැඩි වෙන්න පුළුවන්. දැන් ඉතින් ඉක්මනට දුවලා ගිහලා ශීතකරණේ බලන්න එපා මේ ඩෙන්ගු මදුරුව ඉන්නවද කියලා. ඉන්න දේ සාකච්ඡාව අවසන් වුණාට පස්සේ වත්ත පිළියෙට බහලා ඒ වගේම නිවස ඇතුළේ තියෙන දේවල් ටිකක් පරීක්ෂා කරලා බලන්න. වෛද්‍යතුමනි දැන් අපි රෝගී තත්ත්වයන් මේ පිළිබඳව කතා කරමු නිසා දැන් කුඩා දරුවෙක් එහෙමත් නැත්නම් ගැබිනි මවක් මේ වගේ තත්ත්වයක ඉන්න කෙනෙකුට කොහොමද මේ ඩෙන්ගු අවදානම් බලපන්? දැන් පුංචි දරුවෙක්ට නම් මදුරුවෙක් කනකොට උනත් පරිස්සම් වෙන්න තේරෙන්නේ නැහැ. වැඩිහිටියෙක්ට නම් පුළුවන් මොනවා හරි ආලේපනයක් ගල්ව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ සඳහා ආරක්ෂා වීමට ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. පුංචි දරුවෙක් සහ ගැබිනි මවකට මොන වගේ අවදානම් තත්ත්වයක්ද තියෙන්නේ මේ ඩෙන්ගු රෝගේ? ඩෙන්ගු රෝගය දැන් මේ දරුවන්ගේ සහ ගැබිනි මවරුන්ගේ තියෙන අපි දැන් ගැබිනි මවක් ගත්තම ඇගේ යම් වෙනස්කම් සිද්ධ වෙනවා. මේවත් එක තමයි වෙන්නේ. මේ අවදානම සමහර වෙලාවට ගැබිනි මවගේ තියෙන වෙනස්කම් එක්ක ඩෙන්ගු වෛරසය ඇඟ තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇති කරන වෙනස්කම් එක්ක බරපතල තත්ත්වයන් ඇති කරන්න ඉඩ තියෙනවා. එතකොට ඒක මොකද ගැබිනි මවක් ගත්තම මෙතනදී අවදානම් තත්ත්ව දෙකක් එනවා. තමන්ගේ කුසේ තියෙන කලලයට මේ නිසා අවදානමක් එන්න පුළුවන් සහ මවට අවදානමක් එන්න නිසා. මේ අවදානම් තත්ත්වය දෙකම සලකා බලලා මොකද අපිට මේ වගේ කෙනෙක් රෝහල් ගත කරාම අපිට ඊටමත් පරිස්සමෙන් ළඟින් ඒ මව පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. ඒ අවධානය යොමු කිරීම අපි නිවසේදී කොච්චර කරත් අපිට ඒක සිද්ධ කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි කියන්නේ කුඩා දරුවෙකුත් එමෙ අපි කුඩා දරුවන්ගේ තත්ත්වය ගත්තොත් මම දකිනවා දෙමව්පියෝ කොහොමද කුඩා දරුවෙකුට උණ හැදුනම ඉක්මනට වෛද්‍යවරයෙක් වෙත යොමු වෙනවා. මේක ඒක තාත්තෙක් විදිහට මටත් දැනෙන දෙයක්. මම වුණත් වෛද්‍යවරයෙක් වුණාට මගේ දරුවට උණක් හැදුනොත් මට බියක් දැනෙනවා. ඒ වගේම තමයි හැම දෙමව්පියෙකුටම. දරුවෙකුට උණක් හැදුනොත් දෙමාපියෝ ඉක්මනට රෝහලක් වෙත එනවා. අපි දැක්ක අපේ අත්දැකීම් දැක්ක දරුවන්ට වඩා සමහරලාට අම්මට උණ හැදුනම අම්මා කැමති නැහැ රෝහලක් වෙත යන්න. ගෙදර වැඩ ටික තියෙනවා, දරුවන්ගේ වැඩ ටික තියෙනවා. මම පොඩ්ඩක් තව දවසක් බලනවා. ගෙදර ඉඳන් පැරසිටමෝල් පෙත්තක් බොනවා කියලා මොකක් හරි තව මොනාරි අත්බෙහෙතක් හෝ පාවිච්චි කරනවා කියලා ඉන්නවා. මෙන්න මේක තමයි මේස. දරුවෙකුට අපි කියන්නේ අපි ඇත්තන දරුවෙක් ගත්තොත් අවුරුදු දෙකකට වඩා අඩු දරුවෙක් තමයි අපි කියන්නේ සංකලතාවලට යන්න පුළුවන් එහිඳ ගේන්න කියලා. මොකද ඒ දරුවා තාම හොඳින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දරුවාගේ වැඩිවීමට ලක් වෙමින් පවතින හොඳින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිලා නැති නිසා. නමුත් මම අපි ඒ තත්ත්වයට යනවට වඩා වළක්වා ගැනීම prevention is better than cure කියන අපි බොහෝ වෙලාවට කියන ඉතින් වළක්වා ගැනීම ඊටත් වැඩි හොඳයි. දැන් මෙතනදී වැදගත් දේ තමයි මම කියන්නේ මම දිනුෂා කියපු දෙයට යමක් එකතු කරන්න ඩෙන්ගු මදුරුවා සක්‍රිය වෙන කාල සීමාවන් දෙකක් තියෙනවා දවසේ. ඒ කියන්නේ උදේවරුව, ඉර නැගගෙන එන අවස්ථාවේ සහ ඉර බැසගෙන යන අවස්ථාවේදී. ඒකට මේ අවස්ථාව මේකෙන් කියන්නේ ඩෙන්ගු මදුරුවා අනිත් වෙලාවේදී සක්‍රිය නැහැ කියලා. මුත් වඩාත්ම සක්‍රිය වෙන්නේ මේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවා වඩාත්ම සක්‍රිය වෙන්නේ මෙන්න මේ කාල සීමාව දෙකදී. ඒකට මේ කාල සීමාව දෙක තුලදී
අපි දරුවෙක් එළියට යනවා නම් අපි කොහෙට හරි යනවා නම් අපිට පුළුවන් ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කරන්න. අපිට පුළුවන් මధుර විකර්ෂකයක් සුදුසු නිර්දේශිත. මොකද දැනට වෙළඳ පොලේ තිබෙනවා නිර්දේශිත මధుර විකර්ෂක. ඒ වගේ මధుර විකර්ෂයක් ශරීරේ ගල්වන්න පුළුවන්. ඒ වගේ මේ ආලේප කිරීම කුඩා දරුවන්ටත් යෝග්‍යයිද? හොඳ නිර්දේශිත දෙයක් අපිට සුළු ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ඕනේ අධික ඇඳුමක් ඇඳලා මේ වගේ ඇඳුමකට අපිට පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න පුළුවන්. සමය ගැල්ලුවේ නැතත්. ඒකට මధుරවා දෂ්ට කිරීම ආම කරන්න පුළුවන්. සැහැල්ලු දිගු ඇඳුමක් අඳවන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අකමැති මේ පරිසර සාධකත් එක්ක දිගු ඇඳුම් අඳින්න අකමැති. ඒකයි අපි කියන්නේ කපු සැහැල්ලු දිගු ඇඳුමක් අඳවන්න පුළුවන්. මේ වගේ ක්‍රමවේද වලින් අපිට වැළකී සිටින්න පුළුවන්. ඒත් එක්කම හවස් වරුවෙත් මේ දේම කරන්න පුළුවන්. මොකද කුඩා දරුවෝ හවස් වරුව තමයි සෙල්ලම් කරන්නේ එළියට බහින්නේ, මිදුලට බහින්නේ. එතකොට ඒ අවස්ථාවේදීත් එවැනි දෙයක් අපිට කරන්න පුළුවන්. තව දෙයක් තියෙනවා මේ ඩෙන්ගු මදුරුවා කැමති මිනිස්සු ඉන්න පරිසරයත් එක්කම ජීවත් වෙන්න. එයා අපෙන් ඈත් වෙලා ජීවත් වෙන්න හදන මදුරුවෙක් නෙවෙයි. අපි ඉන්න පරිසරයත් එක්කම තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ තත්ත්ව දෙක තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම නැවතත් මතක් කරන්නේ උණ වැළඳුනොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ අපිට යම් අවස්ථාවල අපිට මේක නවත්තන්න බැරි අවස්ථාවන් සිද්ධ වෙනවනේ. දැන් අපි හිතාගෙනම උත්සාහ කරත් මදුරුවා දෂ්ට කරන එක වළක්වන්න කියලා අපිට වළක්වා ගත නොහැකි අවස්ථා සිද්ධ වෙනවා. එහෙම වුණොත් උණ වැළඳුනොත් ඩෙන්ගු සැක කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන දේ පණිවිඩය තමයි වැදගත්ම දේ. මොකද ගෙදරදී අත් බෙහෙත් හෝ වෙනත් දේවල් කරන්න යන්න එපා. උණ පාලනය කිරීම සඳහා નિયમિત මාත්‍රාවෙන් පැරසිටමෝල් විතරක් පාවිච්චි කරන්න. ඔව් ඒ පණිවිඩය වැදගත්ම පණිවිඩයක්. දැන් දෙමාපියෝ හුරු වෙලා ඉන්නවා උණක් හැදුනට පස්සේ තාම එක දවසයිනේ යන්තම් උණ කියලා පැරසිටමෝල් ටිකක් දීලා බලමු කියලා මතේ ඉන්නවා. මේක ඇත්තටම නිවැරදි නෑ නේද? ඔව් ඒක නිවැරදි නැහැමයි කියලා කියන්නත් බෑ අපිට. අපිට ඇත්තටම වෙන කිසිදු ගැටලුවක් නැත්තම් පළවෙනි පැය 24 තුල අපිට බලන්න හැකියාවක් තියෙනවා. නමුත් ඔබට තේරෙනවා නම් තද උණ එලෙසම පවතිනවා. දරුවාගේ දෙවැනි දවස වෙද්දි දරුවාට දැන් අපි රෝගයක් සුව වෙනකොට අපිට ඇඟට වෙනසක් දැනෙනවා. අපිට සුව වීම ඇඟට දැනෙනවා. ඒ తත්වය නැත්තම් කැම අරුචිය දිගටම තිබෙනවා නම් මෙන්න මේ වගේ తත්ව තිබෙනවා නම් කල් දාන්න හොඳ නැහැ. අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕනේ. නමුත් මම අර ඉස්සෙල්ලා කිව්ව අවදානම් සහිත කණ්ඩායම් පළවෙනි දවසේ මුණ වැළඳුණු පළවෙනි දවසේම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඉතින් ගෙදරදී උණ අඩු කරගන්න තියෙන ඔබට තියෙන හොඳම ක්‍රමය එක කුඩා දරුවෙක්ද වැඩිහිටියෙක්ද ඔබට තියෙන හොඳම ක්‍රමය තමයි නිර්දේශිත નિયમિત මාත්‍රාවෙන් පැරසිටමෝල් ලබා ගැනීම සහ ඇඟ තෙතමාත්තු කිරීම. ඒක කුඩා දරුවෙකුටත් වැඩිහිටියෙකුටත් එහෙම සමානයි. ඒ ඇරෙන්න විවිධාකාර වූ ඖෂධ වර්ග තියෙනවා උණ අඩු කරන්න පුළුවන්. නමුත් ඒවා භාවිතය ඩෙන්ගු වලදී නම් ඉතාමත් බරපතල තත්ත්වයක් රුධිර වහන තත්ත්වයන් ඇති කළා ඩෙන්ගු බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි අපි කතා බහ කරමින් ඉන්නේ ඩෙන්ගු මර්ධනය පිළිබඳ ඔබට නිවසේදී කරන්න පුළුවන් බොහෝම පුංචි දේවල් වලින් අතපසුවීම් තියෙනවා. ඒ දේවල් හරියට හදාගන්න මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඔබ අපිව නරඹන විශේෂයෙන්ම කාන්තා ඔබ තමයි නිවසේ පාලනය වැඩි හරියක් අරගෙන ඉන්නේ නිසා අද මතක් කරගන්න අතපසුවිච්ච දේවල් තියෙනවා නැවත සැරයක් බලන්න අමතක කරන්න එපා. අපි පුංචි විරාමයක් ගන්නවා නුගසෙවනේ. විරාමයෙන් පස්සේ මේ කතා බහත් එක්ක එකතු වෙමු. හොඳයි විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා බ්‍රහස්පතින්දා නුගසෙවනත් එක්ක. විද්‍යාඥතුමියනි ඩෙන්ගු මඩින්න නැත්තම් මර්ධනය කරන්න ගෙදර ඉන්න අපිට නැත්තම් මේ අපි වගේ ගෘහණියන්ට මොනවද කරන්න පුළුවන්? ඔව් නිවසේ ඉන්න ගෘහණියට තමයි ප්‍රධානතම වගකීම තියෙන්නේ. ඇතරම ඩෙන්ගු රෝගයේ ව්‍යාප්තිය මර්ධනයට ලොකු කාර්යභාරයක් කරන්න තියෙන්නේ. ඇය තුලින් පුළුවන් නිවස තුල මදුරුවන් බෝවන ස්ථාන දැන් මම කිව්වා වගේ හැමතිස්සෙම පරිශ්‍රයෙන් පිටතට විතරක් අවධානය දෙන්නේ නැතුව අර වගේ මම කිව්ව ස්ථාන වලට අවධානය යොමු කරලා ඒ තැන් වලින් මදුරුව බෝ වෙන එක අපිට ඉවත් කරන්න පුළුවන් බෝ වෙන ස්ථාන. ඊට අමතරව ඇත්තටම පරිශ්‍රයෙන් පිටතත් බොහෝ තැන් තියෙනවා මදුරුව බෝ වෙන. විශේෂයෙන් වැහි පිහිල ගත්තොත් වැසි කාලවලදී ගොඩක් ගෙවල් වල වැහි පිහිල ඇත්තටම බ්ලොක් මේ අවහිර වෙලා තියෙන ගස්වල කොළ වැටිලා ඒ වගේ දේවල් වලින් අවහිර වෙලා වතුර රැඳිලා තියෙනවා වැහි පිහිල මත. ඉතින් මේ ඩෙන්ගු මදුරුවට වතුර තේ හැන්දක ප්‍රමාණයක් ඇති බිත්තර දාන්න. ඉතින් අපි නොදැනුවත්ව මේ රැසලා තියෙන මේ කුඩා ජල ප්‍රමාණය පවා මදුරු බිත්තරේ රැසලා මදුරුවා පරිසරයට මුදා හැරීමක් වෙනවා අපි නොදැනුවත්වම. ඒ වගේ මීට අමතරව පරිසරයෙන් පිටත කුඩා දරුවන් සෙල්ලම් කරන උපකරණ ඒවා తాවකාලිකව අපි පරිසරයෙන් ඉවත තියලා තියෙනවා සතියක් දෙකක් වගේ කාලයක්. උදාහරණයක් හැටියට ගත්තොත් සෙල්ලම් කරන දේවල් ඊට අමතරව
අපි මල් වලට වතුර දාන භාජනය, විල් බැරෝ, ඒ වගේ දේවල්. ඊට අමතරව තීන්ත බාල්දි මේ වගේ දේවල් අපි කොච්චර කිව්වත් ගෘහණිය අර පරිශ්‍රයෙන් ඉවත් කරන්නේ නැහැ. ඒක කුණු හැටියට ඉවත් කරන්නේ නැහැ කොච්චර කිව්වත්. ඒක තියන්නේ වැසි ආවරණයක් තියෙන තැනක නෙවෙයි. ඒ නිසා මේවේ එකතු වෙන වතුර නොදැනුවත්වම ඩෙන්ගු මදුරට බිත්තර දාන්න තෝතැන්නක් වෙනවා. ඒත් එක්කම දැන් අපි ඇත්තට මෙතනදී මදුරුවා බිත්තර දාන තැන් ටික ගැනනේ අවධානය යොමු කළේ. ඊට අමතරව සොහොඹුල් මදුරුවා ගත්තොත් දැන් මෙතන ඊඩිස් ඊජිප්ටයි සහ ඇල්බෝපික්ටස් කියන විශේෂ දෙකෙන් ඊඩිස් ඊජිප්ටයි විශේෂ කැමැත්තක් දක්වන්නේ ගෘහාශ්‍රිතවම ජීවත් වෙන්න. ඊඩිස් ඇල්බෝපික්ටස් මදුරුවා නම් ගෙවල් වල මේ පිටත ගස් ආශ්‍රිතව තමයි ගොඩක් ඉන්න කැමති. ඉතින් නිවස ඇතුළෙත් අපි තියනවා ගෙදර net එක තියනවා නම් net එක ඔහේ ගැට ගහලා තියන්නේ නැතුව මදුරුවෝ ඉන්නවා නම් ඒ වගේ තැන්වල මදුරුවෝ අර ඉඳලා ඉන්න කැමති. ඊඩිස් ඊජිප්ටයි මදුරුවා. ඒ වගේ තැන් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම ඇඳුම් අඳුරු ඇඳුම් වගේ දේවල් එල්ලලා තියෙන තැන්වල ඒවයි මදුරුවා ඉන්න කැමති. ඊට අමතරව විශේෂයෙන්ම ඩෙන්ගු මදුරුවා කැමති ගෘහ උපකරණවල මේස පුටු වගේ දේවල් වල යට ඇතුළත පෘෂ්ඨයේ ඉන්නව මේ මදුරුවා. ඉතින් ඒවට අපි අවධානය යොමු කළා ඒ වගේ තැන් ආලෝකමත් කරලා මදුරුවා වැඩි ආලෝකයට කැමති නිසා ආලෝකමත් කරලා ඒ වගේ තැන් වලට අවධානය යොමු කළා. මේ වගේ තැන් වල මදුරුවෝ ඉන්න පුළුවන් කියලා අවධානය යොමු කරලා ඉන්නවනම් ඒක ගොඩක් ප්‍රයෝජනවත් මං හිතන හැටියට. ඒකත් එක්කම දැන් අර වෛද්‍යතුමා කිව්වා වගේ මේ ඩෙන්ගු මදුරුවා සක්‍රිය වඩාත්ම සක්‍රියව ඉන්නවා උදේ 6ත් 11ත් අතර. ඒ වගේම හවස් වරුවේ 3ත් 7ත් අතර. මේ කියන කාලවල වලදී කුඩා දරුවෝ ගොඩක් වෙලාවට දැන් මේ පහුගිය කාලෙම ගෙවල් වල හිටියේ. ඉතින් එලි මහන ඉන්නවනම් සහ ගෙදර ඉන්නවනම් අර වෛද්‍යතුමා කිව්වා වගේ ආරක්ෂණ ඇඳුම් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මදුරු විකර්ෂක ද්‍රව්‍ය විශේෂයෙන් පොඩි දරුවෙක්ට නම් පැංගිරි තෙල් වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් පුළුවන් අපිට සුහුඹුල් මදුරුවා ඉවත් කරන්න අපේ ගන්න පුළුවන් උත්සාහයන් ගන්න. ඒත් එක්කම දිනේශ මහත්මිය දැන් පාසල් ආරම්භ වෙලා තියෙනවා. ශ්‍රේණි කිහිපයක් පාසල් කටයුතු ආරම්භ වෙලා තියෙනවා. දැන් කාලයක් තිස්සේ පාසල් වහලා තිබිලා දැන් දෙමව්පියෝ ගිහිල්ලා අස් කරනකොට තනකොළ ටික ගලවනවා, දූවිල ටික පිහදානවා. හැබැයි අපිට පාසලේදීත් මගේ හැරෙන තැන් තියෙනවා නේද? දැන් අර ඔබතුමියක සඳහන් කරා වගේ මේ වැසිකිළිය වගේ දේවල් අපි එච්චර බැලෙන්නේ නැහැ. මෙතන හැබැයි වතුර රැඳිලා තියෙනවා. මේ වගේ අතපසු වෙච්ච තැන් මොනවද පාසල තුල? ඇත්තටම පාසල් තමයි මේ කාලේ වැඩිම අවධානයක් දෙන්න ඕනේ. දැන් පාසලේ ශ්‍රමදානයකදී ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ අපි වැසිකිලි වලට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ඒක වහලා තියෙනවා නම් සමහර වෙලාවට ලොක් කරලා තියෙන්නේ. අපේ කීට විද්‍යා සමීක්ෂණ කණ්ඩායම් පාසල් බලන්න ගියත් සමහර වෙලාවට වැසිකිලිය ලොක් කරලා ඉබ්බෙක් දාලා තියෙන එක ඇතුළ බලන්නවත් බෑ. නමුත් මෙතන ලොකු අවදානමක් තියෙන තැනක් වැසිකිලියක් කියන්නේ. මොකද ඒවැය තුළ ක්‍රියා නොකරන සිස්ටම් තියෙන පුළුවන්. පියන ඇරිච්ච සිස්ටම. මේවා ඇතුලේ වතුර එකතු වෙලා තියෙන නිසා ඩෙන්ගු මදුරුවා බිත්තර දානවා. පාසල ඇරියත් ඒ දේවල් වලට අවධානය යොමු කරේ නැත්නම් එතන මදුරුවා බෝ වෙන ප්‍රදේශයට මදුරුවා බෙදන්න පුළුවන් තරම් තෝතැන්නක් වෙන්න පුළුවන් සිස්ටම් අපිට අපේ අවධානයෙන් ගිලිහිලා ගිහින් තියෙන තැන. ඊට අමතරව වැසිකිලි පෝච්චි වුණත් ඒවැ වතුර ඒවා පාවිච්චි කරන්නේ නැති කාලෙදී පාසල් නිවාඩු කාලෙදී මේ කොරෝනා සමයේදී ඒවැ එකතු වෙලා තියෙන වතුර ටික ඇති ඩෙන්ගු මදුරුවට බිත්තර දාන්න. ඉතින් ඒ වගේ දේවල් වලට අර වැලිගෝනියක් අපි නිර්දේශ කරන වැලිගෝනියක් දාලා ඒක වහලා තියන්න කියලා මදුරුවට බිත්තර දාන්න බැරි වෙන්න. ඒකත් එක්කම තවත් දැන් මදුරුවා වැඩියෙන්ම කැමති කළු පැහැති පෘෂ්ඨ වගේ පෘෂ්ඨ වලට තමයි වැඩි ආකර්ෂණයක් දක්වන්නේ බිත්තර දාන්න. එතකොට පාසල් වල සහ අනෙකුත් විශේෂයෙන් ආයතන වල ওই ටයර් වගේ දේවල් එළියේ තියලා තියෙද්දි අපි බැලුවොත් ටයර් එකක වතුර එකතු වෙලා තියෙනවා නම් එතන අනිවාර්යෙන් ඩෙන්ගු මදුරුවා හෝ කීට අවදිය අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අපි අවධානය යොමු කළා. ටයර් එකක් නම් ඒක කිල් කරලා හරි නැත්නම් වැසි ආවරණයක් සහිත තැනක තියලා හරි ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් බෝ වෙන තැන් වළක්වන්න. ඊට අමතරව ස්වභාවික තැන් තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් හොඳයි. ඔය වැටට තියෙන උණ පුරුක් වල උණ ගස් වල උණ පුරුක් ඒවේ උඩ වතුර එකතු වෙලා තියෙනවා අපි නොදැනුවත්. ඒවට අපිට කොන්ක්‍රීට් දාන්න පුළුවන්. ඒ වගේම භූගත බට ඒවට කොන්ක්‍රීට් දාලා සීල් කරන්න පුළුවන්. හොඳයි. මේ වෛද්‍යතුමනි අපි සෝදානම් වෙන්නේ සාකච්ඡාව හමාර කරන්න. අපි පටන් ගත්තේ හරි හොඳ තැනකින් සාධනීය ප්‍රවිෂ්ටයක් ගත්තේ. මේ අවුරුද්දේ අපිට ඩෙන්ගු රෝගීන් වාර්තා වුණ අඩුයි කියලානේ අපි පටන් ගත්තේ. මේ අඩුවීම හැමදාම පවත්වාගෙන යන්න ඕනේ. කොහොමද එහෙම අඩු වුනේ? ඉදිරියට මේ තත්ත්වය සාධනීය ලෙස පවත්වාගෙන ගිහිල්ලා ඩෙන්ගු අපේ රටින් පළවා හරින්න නැත්නම් අපි මෙහෙම කියමු. එළවා හරින්න අපි මොනවද කරන්න ඕනේ? පුංචි වෙලාවයි තියෙන්නේ. අපි ඒ වෙලාවේ මේ අවුරුද්දේ ඩෙන්ගු අඩු වුණේ ජනවාරි මාසේ බරපතල ලෙස ඩෙන්ගු රෝගීන් වාර්තා වුණා. ගිය අවුරුද්දේ අග වැඩි
පීක් එකක් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. නමුත් පෙබරවාරි මාර්තු වෙනකොට ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව ඉතාමත් අඩු වුණා. අප්‍රේල් මාර්තු අන්තිම සතියේ සහ අප්‍රේල් මාසයේ මුළුල්ලේම අපි හැමෝම ගෙවල් වල හිටියේ. එතකොට අපි අපේ කණ්ඩායම් සහ හැමදෙනාම මේ ගැන කතා කරා. එතකොට අපි ගෙදර ඉඳන් අපේ නිවාස පරිසර පිරිසුදු කරගත්තා. අපි හැමෝම මේකට එකතු වුණා. ගෙදරදී වෙන්ද අම්මා කරපු දේ පවුලේ හැමෝම එකට එකතු වෙලා වහල පිරිසුදු කරා, ගේ ඇතුළ පිරිසුදු කරා, වත්ත පිරිසුදු කරා. වත්තේ සමහරලාට අපි අලුතෙන් පැලවවන්න පටන් ගත්තා, ගෙවතු වගා පටන් ගත්තා. මේවත් එක්ක මදුරුවන් බෝවන ස්ථාන අවම වුණා. එතකොට මේ අවම වීමත් එක්ක වැහි කාලය ආරම්භ වෙනවත් සමග මදුරුවාට බිත්තර දාන්න තිබ අවකාශය අපි අවම කරා. අපිට නැති කරන්න බෑ මේක. අපි අවම කරගත්තා. ඒකත් එක්ක මදුරු ගහණය අඩු වෙනකොට ඩෙන්ගු පැතිරීම අඩු වුණා. දැන් අපි මේ චර්යාවක් වෙනස් කරගත්තා. ඩෙන්ගු කියන එකේදී තාමත් වැදගත් දේ තමයි අපි කුමන තරාතිරමක පුද්ගලයෙක් වුණත් කුමන වයස් කාණ්ඩේ හිටියත් අපේ චර්යාව ඉතාමත් වැදගත් වෙනවා ඩෙන්ගු. මොකද බෙහෙතකුත් නැහැ අපිට එන්නතකුත් නැහැ. එතකොට මදුරුවත් එක්ක ගැටෙන්න වෙන්නේ අපේ චර්යාව අපි හදාගත්තොත් අපේ වෙනස ඇති කරගත්තොත් අපි මේ ධනාත්මක ඇති කරගත්ත ධනාත්මක චර්යා රටාව අපි කොරෝනා වලට දැන් මාස්ක් එකක් දාගෙන එළියට යන්නේ. අපි අත හොදනවනේ ආයතනයක් ඇතුළට යනකොට අපි බය අපේ බෑග් එකේ අපි සැනිටයිස් එකක් අරගෙන යනවනේ. එතකොට ඒ යන්නේ ඒ හදාගත්ත ධනාත්මක චර්යා රටාව. එතකොට ඩෙන්ගු වලටත් හදාගත්ත රටාව අපි මේ විදිහටම ගෙනියන්නේම තමයි තිබෙන්නේ. ඒ චර්යාව දිගටම පවත්වගෙන යන්න කෙනෙල්ලීම මතක් කිරීමත් එක්ක අපි සූදානම් මේ සාකච්ඡාවට විතරක් බ්‍රහස්පතින්දා නුගසෙවණන් ඔබට සමාප්තිය සටහන් කරන්න. මේ සාකච්ඡාවත් එක්ක එකතුන ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ මහතාට සහ කීට විද්‍යාඥ දිනෝෂා පෙරේරා මහත්මියට බොහොමත්ම ස්තුතියි. තිදෙනාටම ආයු බොහෝ වේවා. ආයුබෝවන්.